ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ අපි දැන් සාකච්ඡා කරමින් සිටින්නේ අප සමිදානන් වහන්සේගේ ඉගැන්වීම මන්නා භෝජනය පිළිබඳව. එය අපි විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් දකිමින් එක් තැනකට රාමුවකට එක මධ්‍යයකට නාභියකට දැන් පැමිණිලා. අප සමිදානන් වහන්සේ කෙසේද මේ මන්නා පිළිබඳව දුටු දර්ශනය. දර්ශනය කියන්නේ උන්වහන්සේගේ දැක්ම. උන්වහන්සේගේ ඉගැන්වීම ඇතුලේ මන්නා පිළිබඳ ඉගැන්වීම කොහොමද තිබුණේ? අපි ওই ප්‍රශ්නේ නැහැව්වේ. ඒ සඳහා මා ඔබට දුන්නා ගියවර ඔබට මතක ඇති මතෙව්තුමාගේ සුභාරංචි 6 9 ඉඳලා 13ටත් ලූක්තුමාගේ සුභාරංචි 11 2 ඉඳලා 4ටත්. ඒ පළවෙනි ඉගැන්වීම. උන්වහන්සේගේ දෙවන ඉගැන්වීම සිද්ධ වෙන්නේ ජුවාම්තුමාගේ සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ 48 වෙනි වගන්තියේ සිට 71 වන වගන්තිය දක්වා. දැන් මේ ආකාරයට විමසා බැලීමේදී අපිට ඔවුන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳව අති ගැඹුරුතාවයක් දකින්න පුළුවන් වෙනවා. එහි මූලාරම්භයේ හැටියට මා ඔබට ගියවර අවසන් කොටදී කිව්වා මෙන්න මෙහෙම හිතුවොත් කොහොමද සමිදානන් වහන්සේගේ යාඥාවේ එක පදයක්. Give us this day our supernatural bread. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. අප සාමාන්‍යයෙන් මේ යදුම පවසන්නේ එසේ නොවේ. Our Father who art in heaven, hallowed be thy name. Thy kingdom come, thy will be done, on earth as it is in heaven. Give us this day our daily bread, and forgive us our trespasses, as we forgive those who trespass against us. And lead us not into temptation, but deliver us from evil. Amen. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහිමෙන් මෙලවේද ඉටු වේවා. අපගේ එදිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරදිද කමා කළ මැනව. පාපවස්ථාවන් රසවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාළුව මැනව. මතෙව්තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියේ සිට 13 වෙනි වගන්තිය දක්වා. මා ප්‍රේමවන්ත දරුවෙනි. අපි මෙහෙම හිතමුකෝ, although we could say a lot about Lord's Prayer as a whole, given our focus on manna, we only need to talk 2 sets of questions. ඔබට පැහැදිලි මේ යාඥාව ඇතුලේ ඇත්තා වූ දේවධර්මීක සංඝටක වෙන් කරගන්න අපිට බොහෝ අවස්ථාව තිබෙනවා, බොහෝ යොමුවල් ප්‍රවේශයන් තිබෙනවා. නමුත් අපේ තේමාවට අනුකූලව මන්නා භෝජනය පිළිබඳව දැන් මේ ගෙනෙන තේමාවේදී අපිට උත්තර දෙන්න වෙන්නේ දෙආකාරයක ප්‍රශ්න කීපයකට නැත්නම් ප්‍රශ්න දෙකකට පමණයි. 2 sets of questions. First, what is the object of the 4th petition? What is the object of the 4th petition? Give us this day our daily bread. මේක තමයි අපේ 4 වෙනි ඉල්ලීම ඒ යාඥාවේ. මේකේ ඔබ්ජෙක්ට් එක මොකක්ද? මේකේ කර්මය මොකක්ද? එහෙමත් නැත්නම් මේකේ හේතු සාධකය මොකක්ද? මේකේ හේතු සාධකය මොකක්ද? මොකක්ද ක්‍රියාවට යටත් වෙන සාධකය? What exactly was Jesus teaching the disciples to pray for? මේ වාක්‍යයේ ඇතුලේ මොනවද? Give us this day our daily bread. මේ වාක්‍යයේ ඇතුලේ සමිදානන් වහන්සේ මොනවද ශ්‍රාවකයන්ට ඉල්ලන්නට යයි අවවාද අනුශාසනා කරන්නේ? Was he simply telling them to pray for daily sustenance, to ask God the Father for ordinary food and drink, or is something more going on here? මේක තමයි පළවෙනි ප්‍රශ්න මාලාව. මොනවද පළවෙනි ප්‍රශ්න මාලාව? උන්වහන්සේ ගේ මේ 4 වෙනි ඉල්ලීමේ ක්‍රියාවට යටත් වන ඉල්ලීමට යටත් වන කර්මය කුමක්ද? මොකද්ද හේතු සාධකය?
Give us this day our daily bread. අපට එදිනදා භෝජනය දුන මැනව කියා ඉල්ලන්නේ කුමක්ද? සැබවින්ම ජේසුස් සමිදානන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඉල්ලන්නේයි කියන්නේ මොනවාද? උන්වහන්සේ නිකම්ම ආහාර හෝ පානයන් පිළිබඳව ඉල්ලීමක් කරන්නට යයි පියාණන් වහන්සේට අපට උගන්වනවාද? උන්වහන්සේ දිනදා ජීවිතයේදී අපගේ සවිශක්තිය උදෙසා අපේ පෝෂණය උදෙසා යම් දෙයක් දෙන්නට කියා විතරක් උගන්වනවාද? එහෙම නැත්නම් ඒ සියල්ලටම වඩා වැඩි යමක් දෙන්නේයි කියා උන්වහන්සේ සමිදානන් වහන්සේට පියාණන් වහන්සේට කන්නලව් කරන්න කියා උගන්වනවාද? ඉතින් මේ එක ප්‍රශ්න මාලාවක්. දෙවන ප්‍රශ්න මාලාව. Second, why did Jesus repeat himself in this line? ඇයි උන්වහන්සේ මේ වාක්‍යයේ එකම දේ දෙවතාවක් කියන්නේ? අපට එදිනදා භෝජනය අද අපට දානය කළ මැනව. එදිනදා අද අපට දානය කළ මැනව. ඇයි එහෙම යාඥා කරන්නේ? එය නැවත නැවත පුනරුච්චාරණය කරන්නේ ඇයි? Why Jesus repeat himself in this line? Why not just say, give us our daily bread? ඇයි කියන්න බැරි අපට අද කන්න දෙන්න, අද අපට භෝජනය දෙන්න? එහෙම නෙමෙයි කියන්නේ. එදිනදා භෝජනය අද අපට දානය කළ මැනව. එදිනදා භෝජනය අද අපට දානය කළ මැනව. ඇයි උන්වහන්සේ එසේ කියන්නේ? වෙනත් විදිහකට නොකිය. ඇයි උන්වහන්සේ why emphasize the daily nature of the bread the disciples are to ask for? ඇයි එවැනි තත්ත්වයක් මෙහි අපට දකින්න තියෙන්නේ? හොඳයි. මම ගත්තු යොමුව නිවැරදියයි මට හිතෙනවා. මා ඔබව ඒ යොමුව මත පදනම් කරගෙන තව ප්‍රශ්න කීපයක් අසමින් ඔබට මෙය විස්තර කරන්න උත්සාහ කරනවා. According to my understanding, it seems to me, my brothers, my sisters, my children, that the answer to these questions lies in the mysterious Greek word epiousios. 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 Epiousios kiya kiyanne kumakda? Which is used in the line of this prayer. Epiousios. Although most English versions translate this line as if the word day or daily occurred twice. In fact, it does not. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, මේ වචනේ එපිෝසියෝස් කියන වචනය එදිනදා හැටියට, එදා එදින හැටියට, දවස හැටියට පරිවර්තනය කළත් එය එසේ නොවේ යයි මා ඔබට කියන්න ඉක්මං වෙනවා. මට ඉක්මං කරන්න, ඉක්මං වෙන්න හේතු සාධක තියෙනවා. The normal word for day in Greek is not epiousios. ඒක නෙමෙයි, epiousios නොවේයි. day කියන්න, එදිනදා කියන්න යොදන වචනය. එදිනදා කියන්න යොදන වචනය තමයි හෙමෙයිරා. හෙමෙයිරා කියන වචනය තමයි එදිනදා යනුවෙන් අපි භාවිතා කරන්නේ. Behind the English word daily lies another word and found in both versions of our Father. අපි ඒක මේ විදිහට කියමුකෝ. Give us this day our epiousios bread. අපි ග්‍රීක වචනේ එතෙන්ට දාමු. epiousios bread. මතෙව් 6:11. ඒ වගේම ලූක්තුමා 11:3 කියනවා මෙහෙම. Give us each day our epiousios bread. දැන් ඇයි මේ සුභාරංචි කතුවරුන් දෙදෙනාම මේ එපිෝසියෝස් කියන වචනය භාවිතා කරන්නේ? හෙමෙයිරා කියන වචනය තියෙනකොට what is amazing of this word? මොනවද මේ වචනේ තියෙන ප්‍රබලතාවය? What is this epiousios bread? මොකක්ද මේ epiousios පූපය, පාන්, ආහාරය යනුවෙන් හඳුන්වන්නේ? මාගේ ආදරණීය දරුවනි, අවාසනාවකට අපට මෙය තේරුම් ගන්න නොහැකි. අපට මේ තේරුම් ගැනීමට
තියෙන ඉඩකඩ අපහසුයි. මම උත්සාහ කරන්නම් මේ ඔබට තේරුම් කර දෙන්න ඇති වූ සාධක පමණක් ඔබට ඉදිරිපත් කරමින්. Unfortunately, for modern scholars, our ability to answer this question is plagued by two difficulties. There are two difficulties that we find when we begin to answer to this question. මේ ප්‍රශ්නෙට උත්තරය දෙනකොට අපට අමාරුකම් දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අමාරුකම් දෙක කුමක්දයයි දැන් මා ඔබත් සමග සංවාද කරන්නටයි උත්සාහ කරන්නේ. First, we have no way of knowing if the Greek word epiousios is a translation of an original Hebrew or Aramaic expression, or if so, exactly what that expression was. දැන් ජේසුස් සමිදානන් වහන්සේ කතා කළ භාෂාව ග්‍රීක භාෂාව නොවන වගේ ඔබ මා දන්නා කාරණාවක්. උන්වහන්සේ කතා කරපු භාෂාව වෙන්නේ අරමයික් භාෂාව. අරමයික් භාෂාවෙන් එදා උන්වහන්සේ මේ සඳහා යොදා ඇති වචනය පිළිබඳව තර්ක විතර්ක තියෙනවා. දැන් එපිෝසියෝස් කියන වචනය ඊට හා සමාන සමාන්තර ග්‍රීක හීබ්‍රු වචනයට දෙන ලද වචනයක්ද කියන දේ පිළිබඳව නිගමනයකට එන්න අපට ඇති හේතු සාධක සීමා සහිතයි. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. In the light of this situation, as with most of the word of Jesus, the actual Greek text is probably as far as back as we can reasonably go. Second, දෙවනුව, the word epiousios, epiousios was what scholars call neologism. එය අපි මෙන්න මෙහෙම හඳුන්වනවා. ඒ තත්සමයක් හැටියට හඳුන්වනවා. තත්සම කියලා කියන්නේ සිංහල භාෂාවේ අලුත් වචන. අලුතෙන් වෙන භාෂාවකින් ඇවිදින් තව භාෂාවක වචනයක් බවට පත් වෙනවා. ජනේලය. ජනේලය සිංහල වචනයක් නොවේ. පෘතුගීසි ආභාෂිත වචනයක්. ඒ පෘතුගීසි වචනයක්. ජනේලය බවට පත් වෙනවා. ආන්නේ වගේ වෙන භාෂාවක වචනයක් තව භාෂාවක වචනයක් බවට පත් වෙනවා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. දැන් අපට පැහැදිලි වෙනවා මේ ග්‍රීක වචනයත් ආන්න ඒ වගේ වචනයක් බව. නියෝලොජිසම්, new word, අලුත් වචනයක්. මේ වචනය නිර්මිත වචනයක්. මේ වචනය ප්‍රථම වතාවට හමු වෙන්නේ මේ ආඥාවේදී ග්‍රීක භාෂාව තුළ. ඊට පෙර බයිබලයේ කොහෙවත් මේ වචනය යෙදෙන්නේ නැහැ. දවස හැටියට යෙදෙන්න මාරා කියන වචනයයි එතෙක් යෙදී තිබුණේ. ඇයි මේ වචනය යොදන්නේ? එපිෝසියුස් කියන වචනය යොදන්නේ ඇයි? ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, මේන් අපට පැහැදිලි වෙන කාරණාව තමයි it occurs for the first time in ancient Greek literature right here in the Lord's Prayer, as I said. In later centuries, it will make its way into the writings of early church fathers. It is true. But the word ultimately comes from the New Testament. එබැවින් අපට මේ වචනය පිළිබඳව මෙතනින් එහාට ගොස් අධ්‍යයනය කරන්න තියෙන අවස්ථාව ඉතා සුළුයි. ඒ කෙසේ වෙතත් මා උත්සාහ කරනවා මේ වචනයත් සමග මෙහි තේරුම ඔබට කියා දෙන්න. This makes it difficult to be certain exactly what the word meant in its original context. එතකොට මේ වචනේ භාවිතා කරපු ඒ ඔරිජිනල්ස් තත්වයේ තුල එහෙම නැත්නම් සැබෑ මූලික මුල් සන්දර්භය තුල කෙසේද මෙය යොමු කළේ, මෙය අධ්‍යයනය කරේ, මෙය කලේ කියන එක තේරුම් ගන්න අපට තරම් පහසු වන්නේ නැහැ. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, for these reasons
I understand and I continue to debate the meaning of epitheosis in the Lord's Prayer in relation to the scholars that I deal with, and have proposed a number of different translations. Some people, some scholars, Venat Visharadayan, Sandahan Karna, that this word means for current time. එපිෝසියුස් කියන වචනය යොදලා තියෙන්නේ මේ දැන් මේ වෙලාවේ එපිතෙන් ඕස්වාන් එපිතෙන් ඕස්වාන් කියලා කියන්නේ current time දැන් මේ සිද්ධ වෙනවා ආන්න ඒ වචනය සඳහා යෙදුවාය කියා කොටසක් තර්ක කරනවා තව කොටසක් තර්ක කරනවා for the coming day එන දවස ඉදිරි දවස හේ එපිෝසුවා हे එපියෝසා පරූෂයා කියන වචනේ එනවා වගේම තමයි පැමිණෙන්නට තිබෙනා වූ රාජ්‍ය එපියෝසා කියන වචනයෙන් අපට පිළිඹු වෙනවා. Both of these would be appealing. මේ දෙකම ප්‍රේමාන්ත පුතේ මේ ප්‍රේමාන්ත දුවේ appealing. ඒ දෙකම පිළිගන්න අපි සූදානම්. ඒක හොඳ තර්කණයක්. ඒ තර්කණය ඔස්සේ අපට ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. Except that they are not what the Greek text actually says. හැබැයි ඒ දේම නෙමෙයි නම් මේ ග්‍රීක පදය කියන්නේ ඒකේ තේරුම සැබවින්ම කුමක් වේවිද? ඒ හින්දා තව කණ්ඩායමක් මෙන්න මෙහෙම තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. Others suggest that the word means bread for existence. Epiousia කියලා කියන්නේ ආහාරයක් හැබැයි පැවැත්ම උදෙසා ආහාරයක්. එහිදී වර්තමානය අතීතය අනාගතය කැටි කරපු භාවයක් අපි දකිනවා. එපිෝසියා. This is the best guess so far since it is closest to the Greek and has some strong advocates. මෙන්න මෙයින් මේ මතය ඔස්සේ තව ටිකක් ගැඹුරට ගියාම ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ අපි ඉගෙන ගන්නවා අපූර්ව කතන්දරයක්. However, I would like to argue that the most accurate according to the and maybe an ancient ඒක පැරණි ඒ වගේම accurate ඒක ගොඩාක් ළඟයි ගොඩාක් පුරාණිකයි පෞරාණිකයි කියලා මට හිතෙනවා මෙන්න මෙහෙම තර්ක කළොතින් translation is the one most often overlooked. If we break up the word into two main parts, just translate it literally, this is what it means. අපි කඩනවා මේ වචනය දෙකකට. එපි එක කොටසක් ඊළඟට එපි කියන ඕසියා කියන වචනය අනිත් කොටස. එපි ඕසියා. එපි කියලා කියන්නේ මොකක්ද? එපි කියලා කියන්නේ on, upon, above. ළඟම තේරුමක් ඔන්න දැන් අපිට එනවා. on, upon, above. ඕසියා කියලා කියන්නේ මොකක්ද? being, substance or nature. පදාර්ථයක්, යථාර්ථයක්, සාමාන්‍ය ස්වභාවයක්, nature ස්වභාවයක්. අපි මෙහෙම හිතමු above the nature, above the sustenance. දැන් අපට ලැබෙන තේරුම වෙනස් තේරුමක්. එහෙමනම් මොකද්ද ලැබෙන්නේ? Give us this day our supernatural bread. Above natural is supernatural. Above natural is supernatural. තව විදිහකින් කියනවා නම් සමිදානන් වහන්සේ කතා කරන්නේ අලෞකික භෝජනයක් ගැන නොවේද? දැන් එපිෝසියා කියන වචනේ ළඟම තේරුම අපි ඔය විදිහට ගත්තාම අලෞකික ඒ දිනදා අලෞකික භෝජනය අද අපට දානය කළ මැනව. ඒ කියන්නේ මන්නා. ඒ කියන්නේ ස්වර්ගීය භෝජනය. ඒ කියන්නේ සමිදානන් වහන්සේව. ඒ කියන්නේ ජේසුගේ සිරුර. ඒ කියන්නේ ජේසුගේ රුධීරය. සමිදානන් වහන්සේ තමන් වහන්සේගේ යාඥාවෙන් ශ්‍රාවකයන්ට ඉගැන්නුවේ නොඅනුමානයි
පාස්කු භෝජනය ඉල්ලා යාඥා කරන්න. එනම් මෙසියස් වහන්සේ ගෙනෙන මන්නා භෝජනය නොහොත් මාගේ ශරීරයේ මාගේ රුධීරය ඉල්ලා යදින්න කියා නොවේද උන්වහන්සේ මේ කියන්නට උත්සාහ කරන්නේ. ඊට පෙරහා පසු වගන්තේ සකස් කිරීමේදීද අපට තේරෙන්නේ එයම තමයි උන්වහන්සේ ඉල්ලන්නට නැත යදින්නට අපට කිව්වේ කියා අපට විශ්වාස කරන්නට හැකියාව තිබෙනවා. Indeed, among some ancient Christian writers, it was very common to translate the Greek word epiousios as literally as possible in perhaps the most famous translation of the Lord's Prayer ever made in the 4th century Latin Vulgate. Saint Jerome writes these words, "Give us this day our supersubstantial bread." සාන්ත ජෙරෝම් තුමා මතෙව් තුමාගේ සුභාරංචි 6:11 සඳහන් කරන්නේ තමන් වහන්සේගේ වල්ගේට එහෙම නැත්නම් ලතින් බයිබලයේ මෙන්න මේ තේරුමයි. Supersubstantial bread. What is supersubstantial bread? Nothing more than Lord's body and blood. Don't you understand, my brothers, my sisters? Transubstantiation. මූලද්‍රව්‍ය පරිවර්තනයෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? Supersubstantial bread. Substance becomes supersubstantial. එය අලෞකික වෙන්න පටන් ගන්නවා. මේ බොදුන ගැන තමයි අපට කතා කරන්නේ. මෙතනින් අතර වෙන්නේ නැහැ. What is the meaning of Jerome's translation? He himself tells us elsewhere, the bread of the Lord's Prayer is supersubstantial because it is above all substance. සියල්ලටම වඩා ඉහළින් එය පවතින බව සාන්ත ජෙරෝම් පවසනවා. හැම පදාර්ථයක්ම හැම ස්කන්ධයක්ම අභිභවා යන බව පවසනවා. above all substance. එතකොට හැම ස්කන්ධයකින් එහා ගිය ආහාරය කුමක්ද? එය supersubstantial bread. What is it? It is manna. What is manna? It is the food of the angels. Then what is it? It is the bread of our Lord. Then what is it? It is the body and blood of Jesus Christ. Then what is it? It is He, Jesus Christ. Supersubstantial bread is He, Jesus. උන්වහන්සේයි ස්වර්ගීය භෝජනය. අපි තව ටිකක් ඇතුළට යමු. තව ටිකක් ඇතුළට යන්නට උත්සාහ කරමු මේ තේරුම් කරගන්නට. It is, in other words, it is supernatural. And Jerome is not alone in its understanding. Significantly, Saint Cyril, the Bishop of Jerusalem in 4th century AD, also says the Lord's Prayer in this way. Common bread is not supersubstantial, but his holy bread is supersubstantial. උන්වහන්සේ එය Mystagogic Lectures 23:15 කියන කොටසේ සඳහන් කරනවා. සාන්ත සිරිල් තුමා, the Bishop of Jerusalem. ඒ වගේම සාන්ත කාතේජී සිප්‍රියන් තුමා, likewise Saint Cyprian of Carthage, writing in the 3rd century, says in his treatise on the Lord's Prayer that the bread Jesus speaks of is heavenly bread, the food of salvation. The food of salvation. එතකොට මේ මන්නා භෝජනය නොවේද? එසේනම් ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, මා ඔබට ගෙනා සුභාරංචිය පුරාණ ගිවිසුමෙන් පටන්ගෙන නව ගිවිසුම දක්වා ටිකෙන් ටික අනාවරණය වෙන හැඩයි. හොඳින් ඇහුම්කම් දී හොඳින් තේරුම්ගෙන සබිදානන්ගේ supernatural substantial bread එනම් උන්වහන්සේගේ සිරුරෙන් රුධීරයෙන් පෝසත් වන්න. සමුගන්නම් ඔබෙන් අදට කියන්න බොහෝ දේ තිබෙයි. හමුවෙමු නැවතත් තවත් දිනක. එතෙක් ඔබට ජේසු පිහිටයි.